වියලී වියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අංගෝ හමස්මි ලෝකස්ස जेठो हमस्मि लोकस्य सेठो हमस्मि लोकस्य अयमन्ति मा जाति नात्थि धानि पुनर्भवोति. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තථාගත බුදුපියාණන් වහන්සේගේ උදාර ගුණ නවයක් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මේ නමයයි කියාගෙන එන්නේ. එයින් අද තිබෙන්නේ සුගත ගුණය ගැන. යහපත් කොට යෙතැයි සුන්දර තැනට සැපතැයි සොඳුරු බස් කියතැයි කියති ඒ මුනි සඳුට සුගතැයි. ඔය බුදුගුණ අලංකාරයෙහි පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ පැහැදිලි කළ ආකාරයයි. බුදුරජාණන් වහන්සේ මේ ආක්‍රමයකට ගිය කෙනෙක්. සුගත කියන්නේ ඒකයි. යහපත් වූ ගති පැවතුම් ඇති බැවින්. මෙන්න මේ ගුණය අපි කාටත් වැදගත් දෙයක් වෙනවා. යහපත් ගති පැවතුම් ඇති බව. ඒක තමයි චරිත සුද්ධිය කියලා කියන්නේ. පංචශීලයේ ප්‍රතිපත්තියක් වශයෙන් රකින අයටත් මේ උදාර යහපත් ගති පැවතුම් ඇති බව පිහිටනවා. කරුණාව, මෛත්‍රිය, දයාව ආදී ඒ උදාර ගුණ පින්වත්නි ඇතිවන්නේ යහපත් ගති පැවතුම් ඇති කෙනෙකුටයි. එතකොට සුගත කියලා කිව්වේ ඒකයි. තථාගත කියන වචනයත් ඒකටම සම්බන්ධ වෙනවා. තථාගත කියන වචනයට විස්තර දෙන්නේ එහෙමයි. සුගතෝ කියලයි. දැන් ඒ අනුව බලනකොට බුදු පියාණන් වහන්සේ නොයෙක් සිය ගණන් ආත්ම භාවයන් හිදී පාරමිතා ධර්ම සම්පූර්ණය කරලා ගුණධර්ම පුරලා පින්වතුනි කාරණා දෙකකින් බැහැර වුණා. ඒ කාරණා දෙක තමයි කාම සුඛල්ලිකාන යෝගය. අනිත් එක අත්ත කිලමතාන යෝගය. බුදුරජාණන් වහන්සේ පින්වතුනි කාම සුඛල්ලිකාන යෝගය කියන ශරීරයට සැප දෙන ඊතා ඉහළම තත්වයෙන් අත ඇරුණා. මගේ ඇරියා. ඒ බඳු මාර්ගයක යාමෙන් කවරදාකවත් මෝක්ෂයක් නිර්වාණයක් සැනසිල්ලක් බෑ ලබා ගන්ට කියන බව බුදුරජාණන් වහන්සේ දැනගත්තා.
උන්වහන්සේ මහා රජපවුලක එකම පුත්‍රයා. අසීමිත සම්පත් දිවාරාත්‍රි දෙකේ. නමුත් ඒ සකලවිද සම්පත් වලට ඇබ්බැහි වුණු කෙනෙකුට නිවනක් නං ලබාගණ්ඩ බෑ කියන බව සිද්ධාර්ථ කුමරුවා පැහැදිලිව දැනගත්තා. ඒකට එක හේතුවක් තමයි සාංසාරික පළපුරුද්ද. උන්වහන්සේ දැක්කන් ඒ එක කණ්ඩායමක්. හොඳට කෑම බීම ආහාරපාන යාන වාහන වස්ත්‍රාභරණ සකල විද සම්පත්වලින් අනූනව වෙසිනවා. ඒක එකක්. තව පිරිසක් නිවනට මාර්ගය ශරීරයට දුක්දීමය කියන විශ්වාසී. ඒ නිසා පින්වත්නි ඒ අය නොදැන නෙමෙයි දැන බොහෝම අවබෝධයක් ඇතුව ශරීරයට බොහෝම දුක් දුන්නා. අවබෝධය කිවේ අය කල්පනා කරගත්ත ශරීරයට දුක්දීමෙන් තමයි අපි සසරදී පෙර ආත්මවලදී කරකියාගත්ත අකුසල කර්ම නිමවන්නේ. ඒකටයි ඔය දුක්වින්දේ. අත්ත කෙලමතාන යෝගයේ කියලා ඒ ඇත්ත ඔය විවිධ දුක්වින්ද ඒකටයි. ඒ තමයි ශරීරයට දුක්දීම. සත්වයන් වගේ ගවයන් වගේ එළුවන් වගේ සුනඛයන් වගේ ජීවිත ගත කළා. ඒ මොකටද ශරීරයට දුක් දෙන්න? කෑම කන්නේ නෑ, වස්ත්‍රයක් අඳින්නේ නෑ, හිසකෙස් කපන්නේ නෑ, දූවිලි නාගෙන මහා දුක් විඳගෙන තිරිසංගත සතුන් වගේ පින්වත්නි බොහෝ දෙනා දුක්ඛිත යෝග ක්‍රම අනුගමනය කළා. බලාපොරොත්තුව ශරීරයට දුක් දීමයි. විශ්වාසයේ තමයි ශරීරයට දුක් දුන්න විට අපි පෙර ආත්මවල කරගත්ත පාප කර්ම ඒකෙන්ම ගෙවෙනවා. ඊට පස්සේ අපට නිවන සනසිල්ල ලැබෙනවා. බලන්න. ඒ අය නිවන ගැන කල්පනා කළේ එහෙමයි. දැන් මේ පින්වතුන්ට මා කලිනුත් මතක් කළා මේ කාරණය නිවනක් ගැන හැඟීමක් ඇති වුණේ කොහොමද? ලෝතුරා බුදුවරයෙක් පින්වත්නි ලෝකේ පහළවීමට අවුරුදු 10කට කලින් විශ්වලාගත්ත දිව්‍ය පුත්‍රයෙක් නැත්නම් බ්‍රහ්ම රාජයෙක් එක්කෙනෙක්මත් නොවේ. විශ්මාරු කරගෙන බ්‍රාහ්මණයෙන් වගේ කියාගෙන යනවා අනාගතේ මෙහෙම කෙනෙක් උපදිනවා. ඒ උත්තමයා නිවන සදාකාලික සැපය සොයාගන්න. අන්න ඒ අනුව තමයි සිද්ධාර්ථ කුමරුවාණන්ගේ ශරීර ලක්ෂණ ගැන බලලා අර මහා පඬිවරු 8 දෙනා මෙන්න මේ ගති පැවතුම් ඇති කෙනෙක්. මේ වයසේදී පැවිද්දට පත්වෙනවා, නිසකව බුදු බවට පත්වෙනවා. ඒ ලක්ෂණ ඔක්කෝම කිව්වේ අන්න අර ප්‍රවෘත්තිය උඩ. ඊට පස්සේ අවුරුදු 500කින් ඊළඟට 100කින් 200කින් අන්තිම අවුරුදු 100ට කලිනුත් මේක කියාගෙන යනවා. ඒ නිසා බුදු කෙනෙකුගේ ස්වභාවය සොයාගන්න ධර්මය ගැන හැඟීමක් ඇති කරනවා. ඉතින් ඒ අය කල්පනා කළා මේ කාලවල මමත් උපන්නා. මම තමයි ඒ කියන බුදුවරයා නිවන හොයාගත්ත එක්කෙනා කියලා. ඒ කාලේ හිටියා මක්ඛලී ගෝසාල කියලා කෙනෙක්. බලගතු කෙනෙක්, සාමාන්‍ය කෙනෙක් නොවේ. එතුමා කියා හිටියේ මොකක්ද? මක්ඛලී ගෝසාලතුමා කිව්වේ මේ සියල්ලක්ම විනාශයට පත්වෙනවා. සියල්ලක්ම විනාශයට පත්වෙනවා. අහේතු අපච්චේවාදී දර්ශනයයි ඉදිරිපත් කළේ. නූල් බෝලයක් උපමාවට පෙන්වේ ඒකයි. දිග අරගෙන ගිහාම යම් කිසි අවස්ථාවකදී ඒක ඉවර වෙනවා. උපදිනවා, ජීවත් වෙනවා, මැරෙනවා. ඔහොම ගිහින් අන්තිමට ඉබේම අර නූල ඉවර වුණා වගේ අපේ සසර ගමනත් ඉබේම ඉවරයක් වෙනවා, උත්පත්තිය ලබන බලය. එහෙම තමයි මක්ඛලී ගෝසාල තුමා කිව්වේ. පින්පව් අවශ්‍ය නැහැ ඒකට.
ඒකට පින් කරන්න ඕනත් නෑ, පව් කරන්න ඕනත් නෑ. යන විදිහට ගියාම ඇති කියන දර්ශනයක් තිබුණා. එතුමාටත් අති විශාල ශිෂ්‍ය පිරිසක් හිටියා. දායක පිරිසක් හිටියා. අහේතු අප්පච්චේවාදී කියලා තමයි එතුමා කියාගෙන ගියේ. ඊළඟට තව එක්කෙනෙක් හිටියා බුදුහාමුදුරුවන්ගේ කාලේ. එතුමා තමයි අජිත කේසකම්බල. පින්පව් වලින් වැඩක් නැහැ. සත්වයා මලපසු පඨවි ධාතුවට එකතු වෙනවා. ආපෝ ධාතුවට එකතු වෙනවා. තේජෝ ධාතුවට එකතු වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරය මලායින් පස්සේ පසට එකතු වෙනවා කොටසක්, හුළඟට එකතු වෙනවා කොටසක්, ගින්නට රස්නෙට එකතු වෙනවා කොටසක්. ඒ විදියට මිසක් 아무තු දෙයක් නැහැ. නැවත උපතක් ඇත්තෙත් නැහැ. එයා කිව්වේ එහෙමයි. මෙතනින් පස්සේ ඉවරයි. කොහොම හිටියත් කමක් නැහැ. එහෙම දර්ශනයක් තිබුණා. ඊළඟට හිටියා පකුද කච්චායන. තව ශාස්ත්‍රවරයෙක්. එතුමා කිව්වේ මමත් බුදුවරයෙක්. පකුද කච්චායන පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සංඛය, දුක්ඛය, ජීවය කියා සප්තකායක් පෙන්වනවා. ඒවා කිසිවෙකුගේ මැවීමක් නොවේ. සදාකාලිකයි, හැමදාම පවතිනවා. තිවුණු කඩුවකින් ගෙල සින්දොත් අර සප්තකාය අතුරෙන් කඩුව ගමන් කළා මිස මරණයක් කරපු කෙනෙකුත් නෑ, පාපයකුත් නෑ, පිනකුත් නෑ. ශරීරයේ වෙන්කිරීමක් ඇර එතන පිනක් පවක් මොකුත් නෑ, සිදුවීමක් විතරයි. ඊළඟට නිගණ්ඨ නාථපුත්‍ර චාතුයාම සංවරය පිහිටිය යුතු ආකාරය ගැන පැහැදිලි කළා. ඒ කියන්නේ මේ වතුර වලට පවා පණ තිබෙනවයි කියලයි නිගණ්ඨ නාථ පුත්‍රයන් වහන්සේ දේශනා කළේ. අසීමිත අවිහිංසාව. ගහ කොළවලට පවා පණ තිබෙනවා, ගහක කොළයක් කඩන එකත් පාපයක්. අන්න ඒ විදිය ඇල් වතුර බොන එක පාපයක්. වතුර උණු කරලම බොන්න ඕනේ. මෙන්න මේ විදිය විශ්වාසයක් අර කියන නිගණ්ඨ නාථ පුත්‍රයන් වහන්සේ ඇති කළා. ඊළඟට සංජය බෙල්ලට්ටි පුත්ත. පරලොවක් ඇත්තෙත් නෑ, නැතයි කියන්නත් බෑ, ඇතයි කියන්නත් බෑ. ආණ්ඩෙකු වගේ හැම ප්‍රශ්නයකින්ම දෙපැත්තට කතා කරලා බේරෙනවා. ස්ථිර අදහසක් නෑ සංජය බෙල්ලට්ටි පුත්ත. අන්න එහෙම දෘෂ්ටියක් ඔහු තුල තිබුණේ. මොන දේ කිව්වත් හොඳයි, වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අන්න ඒ විදිය එක ශාස්ත්‍රවරයෙක්. මෙන්න මෙබඳු කාලයක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පින්වතුනි මධ්‍යම ප්‍රතිපදාව පැහැදිලි කරගෙන ගියේ. කතමාච සාභික්කවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති යනුවෙන් උන්වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැහැදිලි කරමින් ධර්මයේ දේශනා කළා මධ්‍යම ප්‍රතිපදාව. ඒකයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සඳහන් කළා තිබෙන්නේ. තථාගතයන් වහන්සේ ඔය උපත ලැබලා අර දේශනා කළ අයගේ ධර්ම එකින් එක ඛණ්ඩනය කළා, කරුණු සහිතව. පැහැදිලි කළා මේ යන්නේ වැරදි මාර්ගයකයි කියන බව. අන්න ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ එදා හිටිය කෝටි ගණන් සංඛ්‍යාත ජනකාය අනුගමනය කරන්න පටන් ගත්තේ. ඒ ජාතිවලට අයත් සත්වයන්ට නමක් තමයි ගති කියලා කියන්නේ. නිරේ ගති, තිරච්ඡාන ගති, දේව ගති ආදී වශයෙන් පින්වත්නි මේ අපි උපදින ගති තිබෙනවා. මෙන්න මෙතන හොඳ කරුණක් තිබෙනවා මේ පින්වතුන් අවධානයට යොමු කළ යුතු. මේ සංසාරික වශයෙන් අපි උපදිනවා. පෙර ආත්මවල යක්ෂයන් වෙලා උපන් අය අද අපි අතර උපත ලබලා ඉන්නවා. പ്രേත ආත්ම ලැබූ අය අද අපි අතර උපත ලබලා තිබෙනවා. භූතාත්ම ලැබූ අය, තිරිසං ආත්ම ලැබූ අය, තිරිසං සත්වයන් ගැන බැලුවත් මස් මාංශ අනුභව කරන දරුණු සත්වයන්ව උපත ලද අය,
අහිංසක ගහකොළ කාලා තන ආදිය අනුභව කල්ලා ජීවත්වෙන ඔය මුවගෝන ආදී ඒ බඳු සත්වයංව උපත ලද අය. අන්න එහෙම උත්පත්තිය ලබලා මෙලව උපන් අය ඉන්නවා. දැන් අපි නිදසුනකට කිව්වොත් ඒකට අමුත්තක් කවුරුවක් අනේ හිතන්ඩ එපා. දැන් අපි 100 දෙනෙක් ගත්තොත් 100 දෙනාක් ගත්තහම ඒ 100 දෙනා අතුරෙන් අඩුම ගානේ 15ක් 20ක් ඇති දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉඳලා මෙහෙ ඇවිදින් උපත ලැබූ අය. වැඩිම වුණොත් 125ක් කියන්න පුළුවන්. අපේ සමාජයේහි දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉඳලා ඉන් චුත වෙලා මනුෂ්‍ය ලෝකයේහි අපි අතර අපේ පවුල්වල උපත ලැබලා තියෙනවා. ඒ අයගේ ගති පැවතුම් පාට පෙනුම ක්‍රියාශීලී බව යහපත් ගති පැවතුම් ඇති බව කරුණාන්විත බව ඉවසීම කෘතඥතාවය කෙලෙහි ගුණ සැලකීම ඒ කිව්වේ මේ වගේ ගුණ ඒ දරුවා තුල කුඩා කාලේ ඉඳලා තියෙනවා. මව්පියන්ට කීකරුයි වැඩිහිටියන්ට ගරු කරනවා ඉගෙන ගන්න දක්ෂයි. අන්න බලන්න විශේෂ ගති තිබෙනවා. ආහාර පාන ගැනීම උනත් ගති පැවතුම් උනත් වැඩපොලක් කළත් හැම දෙයකම පිළිවෙලක් ක්‍රමයක් ඒ දරුවා තුල තිබෙනවා. ඒ කවුද අර දිව්‍ය ලෝකවල ඉඳලා උපත ලද අය. අපි අතර අය එබඳු අයත් ඉන්නවා. ඊළඟට අපේ මේ සමාජෙහි අපට හිතෙනවා අනුමානයෙන් දැන් පවතින විදියට 100ට තව 30ක් 40ක් තරම් පිරිසක් ඉන්නවා මනුෂ්‍ය ලෝකේ උපත ලැබූ අය. මනුෂ්‍ය ලෝකෙහි කලින් උපත ලබලා පින් දහම් කරගත්ත උදවිය යහපත් ගති පැවතුම් දියුණු කරගත් උදවිය නැවත අපි අතර උපත ලබලා ඒත් සෑහෙන ගුණාත්මක මට්ටමකින් ජීවත් වෙනවා. තවත් අපට පේනවා අපි අතර ඉන්නවා 25ක 20ක තරම්වත් පිරිස. ඒ අය සසර උපදින විට යම්කිසි පාප කර්මයන් නිසා තිරිසන් අපායේ ඉපදිලා പ്രേත ලෝකාදී තැන්වල ඉපදිලා ඒ අය යම්කිසි පෙර කරගත් පිනක බලයෙන් එතනින් මිදිලා මනුෂ්‍ය ලෝකයේහි උපත ලබලා තියෙනවා. අපි අතර අර ඒ අයගේ ගති පැවතුම් සිරිත් විරිත් හැම දෙයක්ම අර ඉස්සර ආත්මවල හිටපු പ്രേත ලෝකයට යක්ෂ ලෝක තිරිසන් ලෝකවලට අනුවයි ඔවුන් තුල ඒ ගති පැවතුම් තියෙන්නේ. කා කොටා ගන්න කැමති, කැරලි ගහන්න කැමති, මිනි මරන්න කැමති, සාමේ සමාදානයේ අනුකම්පාව දයාව බොහොම අඩු. ඔය අතර පින්වත්නි කාලාන්තරයක් අපාගත වෙලා අපායේ දුක් විඳලා ඒ සංසාරෙදි කරගත්ත යම්කිසි කුසලයක බලයෙන් එතනින් මිදිලා අපි අතර උපත ලද අයත් ඉන්නවා. අන්න එහෙම අය තුල අපායේ නිරිසත්වයන්ගේ ගති පැවතුම් මේ කරන සාහසික අපරාධ අර පෙර ආත්මවල ඉඳලා ආපු ලෝකවල සිට එන ගති පැවතුම් ඕක තමයි මේ ගතිය කියන්නේ. ඔන්න ඔය තත්වයන් හරියට දැනගත්ත උත්තමයා ලෝතුරා බුදුහාමුදුරුවෝ. ඒවා උන් වහන්සේ පැහැදිලි කළා. අන්න එබඳු ලෝකවල උපත ලද අය අපි අතර උපත ලැබුවයින් පස්සේ එක පවුලේ එක සහෝදර සහෝදරියන් උනත් විවිධාකාර අර පෙර සිරිත්වලට අනුව ගති පැවතුම් පිහිටනවා. අන්න ඒ නිසා පින්වත්නි අපි ඔය නොයෙක් විදිහේ ගුණධර්ම වලට කුඩා කාලේ පටන් අපේ දරුවන් යොමු කරලා ආදර්ශවත් ජීවිත පෙන්වලා අර සසරින් ආපු නරක අසුභ ගති වලින් වළක්වලා මනුෂ්‍ය ගති පැවතුම් වලට ඒ දරුවන් යොමු කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒකට තමයි දහම් පාසල් ආගමික පාසල් යහපත් ගති පැවතුම් අයගේ ආශ්‍රය හොඳ
චිත්‍රපටි ආදිය ඔය දේවල් පෙන්නලා ආදර්ශවත් කතා හොඳ පොතපත පරිශීලනය කරවලා අපට පුළුවන් අර සසරින් ගෙන ගති පැවතුම් පුළුවන් තරම් අඩු කරලා ඔහුවත් හොඳ මගට යොමු කරලා අංග සම්පූර්ණ මිනිසෙක් බවට පත් කරගන්න. ඒකටයි ධර්මය ඕනේ. බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ ඒකටයි. මෙන්න මේ தત્ත්වය පැහැදිලි කළා ඔවුන් එයින් වළක්වා ගැනීම. බුදුරජාණන් වහන්සේ පින්වත්නි සුගත කියන නම ලැබීමට හේතුව එයයි. තථාගත කියන්නෙත් ඒකමයි. බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන විට මේ තථාගත කියන වචනයත් එනවා. ඒ තථාගත කියන වචනය ඇතිවෙන හේතු කීපයක් දක්වලා තියෙනවා. අපේ පැරණි බණ පොත්පත්වල අට කතාවල විස්තර කරලා තිබෙනවා. ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙනවා. තථා ආගතෝති තථාගතෝ. පෙර බුදුවරයන් වහන්සේලා ආකාරයටම අපේ බුදුරජාණන් වහන්සේ පැමුණුණා. ගති පැවතුම් රූප ශෝභාව ධර්ම කතිකත්වය විචක්ෂණ බව පුණ්‍යවන්ත බව ඉරිදි බල ඔය සෑම දෙයක්ම පෙර බුදුවරුන් වගේම ලබා ගත්තා. ඒ සිරිත් විරිත් ඒ කියන්නේ පාරමිතා ධර්ම. පාරමිතා ධර්ම පුරාගෙන ආවා පෙර බුදුවරයන් වහන්සේලා වගේම. තථා ගතෝති තථාගතෝ. අතන කිව්වේ තථා ආගතෝති තථාගතෝ. පෙර බුදුවරුන් වගේ පැමිණීම. තථා ගතෝති කිව්වේ ඒ බුදුවරයන් වහන්සේලා වගේම ධර්ම දේශනා කළා, මාර්ගඵලවලට පත් කළා, ලෝකයාට නිවන පෙන්නුවා. ඒ සෑම කටයුත්තක්ම පින්වත්නි මේ තථාගත ලක්ෂණ වලින් එකක්. ඒකත් බුදුහාමුදුරන්ගේ චාරිත්‍රයක්. තත ලක්ඛණං ආගතෝති තථාගතෝ. සත්‍ය සතර පැහැදිලි කළා වගේම නාම රූප ධර්මයන් පැහැදිලිව පෙන්වීමයි බුදුරජාණන් වහන්සේගේ තත ලක්ඛණං ආගතෝති තථාගතෝ කියලා කිව්වේ. තත ධම්මේ යථාවතෝ අபிසම්බුද්ධෝති තථාගතෝ. චතුරාර්ය සත්‍ය ධර්මයමයි එතන යොමු කරලා තියෙන්නේ. අන් අයට අවබෝධ කරවීමේ උදාර ගුණය. තත දස්සිතාය තථාගතෝ. රූප වේදනාදී ධර්මයන් පැහැදිලි කිරීම. තත වාදිතාය තථාගතෝ. ඒ කියන්නේ තත වාදිතාය බුදුහාමුදුරුවෝ යමක් මතක් කළොත් පින්වත්නි යමක් ප්‍රකාශ කළොත් නෑ ඒක කවදාක්වත් විනාශ වන්නේ. අන්න ඒකයි තත වාදිතාය තථාගතෝ කියලා කියන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ පින්වත්නි දවසක් ගමනක් වඩිනවා. තූල කියන ගමට වඩිනවා. ඒ තූල කියන ගමේ වඩිද්දී උන්වහන්සේගේ පසුපසින් යනවා සුනක්ඛත්ත කියලා භික්ෂූන් වහන්සේ නමක්. හැබැයි ලිච්ඡවි රාජ පවුලකට අයිති කෙනෙක්. සුනක්ඛත්ත. මේ තරුණ හාමුදුරුවෝ පාරේ යන බුදුහාමුදුරුවොත් එක්ක. බුදුහාමුදුරුවන්ටත් සුනක්ඛත්ත කියන භික්ෂුවටත් දකින්ට ලැබුණ කෝරක්ඛත්තිය කියලා සුනඛ ප්‍රතිපදාව පුරණ එක්තරා තාපසී. සුනඛ බල්ලෙක් වගේ කෑම කන්නේ, බල්ලෙක් වගේ හතර ගාතෙන් යන්නේ. කෑම ටිකක් දුන්නොත් බිමට හලන්න ඕන. එතකොට අත් දෙකෙන් කකුල් දෙකෙන් වැටිලා හතර ගාතෙන් කටෙන් තමයි කන්නේ, අතින් කන්නේ. නාන්නේ නෑ, දූවිලි නාගෙන වස්ත්‍රයක් අඳින්නේ නෑ. සුනඛ වෘතය ඔය එදා හිටියෙක් කෙනෙක්. බල්ලෙක් වගේමයි ජීවත් වීම, ගණ්ඩ දෙයක් නෑ, ඇඟ පුරා දූවිලි පිරිලා. මේ සුනක්ඛත්ත භික්ෂූන් වහන්සේ කෝරක්ඛත්තිය කියන අර බලු වෘතය රකින බල්ලෙකු වගේ ජීවත් වන තාපසයා දැකලා කල්පනා කළා අනේ මොහුත්
බොහොම හොඳ තාපසයෙක්. බලනකොට නිර්වස්ත්‍රයි. ඇඟ පුරාම ජරාව දූවිලි ගෑවිලා. මලමුත්‍ර පහකර ගත්තාට ඒවා හෝදා කියන්නේ නෑ. බල්ලන්ගෙත් එහෙම සිරිතක් නෑ. කෑම කන්නේ කටින් බිමට දැම්මහමයි. නිදාගන්නේ අර උණ්ඩි වෙලා වකුටු වෙලා නිදාගන්න. ඇඟ පුරාම අපවිත්‍රයි දූවිලි වලින්. මෙන්න මේ මනුෂ්‍යයත් හොඳ තාපසයෙක්ය කියන හැඟීමක් අර කියන සුනක්ඛත්ත භික්ෂුවට ඇති වුණා. බුදුරජාණන් වහන්සේ දන්නව තමන් එක්ක මේ එන සුනක්ඛත්ත භික්ෂූන් වහන්සේ චංචල හිතක් ඇති කෙනෙක්. උන්වහන්සේ දන්නවා ඒ භික්ෂුවගේ ගති පැවතුම්. හිතා ගත්ත ඒ කාන්තයෙන්ම මේ සුනඛ බෘතය රකින තාපසයා දැකීමෙන් මොකක්ද මේ සුනක්ඛත්ත හිතා ගත්තේ. බුදුහාමුදුරුවෝ දිවසින් බැලුවා. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා සුනක්ඛත්ත හිතුවේ වෙනත් විදියක්. අනේ මේ කෝරක් කත්තිය තාපසයා කොච්චර හොඳද. මේ දූවිලි නාගන වෘතයක් පුරනවා. මේක දිවසින් දැනගෙන බුදුහාමුදුරුවෝ හිතෙන් හිත දැනගෙන අහනවා සුනක්ඛත්ත ඔබ හැබෑට තාමත් කියාගන්නවා නේද මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ගෝලයෙක් කියලා. මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ගෝලයෙක් කියලා සුනක්ඛත්ත ඔබ කියනව නේද හිතනව නේද? එහෙමයි ස්වාමීනි. එහෙම හිතද්දිත් එහෙමනම් ඇයි මේ ගෝ වෘතේ රකින්න සුනඛ වෘතේ රකින්න අජ වෘත රකින්න මේ දුක්ඛිත තවුසං ශරීරයට දුක් දෙන දුටු විට එයා ශීලවන්තයෙක්ය ගුණවන්තයෙක්ය කියලා ඔබ හිතපු එක හරිද? එතෙන්දි කියනවා බුදුරජාණන් වහන්සේ මම එහෙම හිතුවා. එතුමාගේ සිල්වත් කමට ඔබ වහන්සේගේ අකමැත්තක් තියෙනවද? නෑ නෑ මගේ අකමැත්තක් නෑ. මේ තූලු ජනපදයෙහි ඉන්න තවුසන් අතර කෝරක් කත්තියත් එක්තරා විදිහක තවුසෙක්. මේ බලූර්තයක් රකින්නේ. ඔබ මේ මහා ශීලවන්තේ ගුණවන්තේ කියලා හිතාගත්ත කෝරක් කත්තිය සුනඛ වෘතේ රකින්න. මොකද වෙන්නේ? අදින් දින 7කට පස්සේ බඩගින්දි මැරෙනවා. මතක තියාගන්න. සුනක්ඛත්ත මතක තියාගන්න මේ කෝරක් කත්තිය තව දින 7කින් මැරෙන්නේ බඩගින්නින්. බඩගින්නේ මැරිලා උපදින්නේ අසුර භවයේ. പ്രേත භවයක් ඒක. අසුර භවයක උපදිනවා. හැබැයි ඔබට පුළුවන් ඔබේ මිත්‍රයෙක් හින්දා ඔබට ගිහින් ඒ මල සිරුරට කතා කරලා තට්ටු කරලා කතා කළොත් මරණයට පත්වෙච්ච සුනක්ඛත්ත භූතයන් ඒ ශරීරයට ආවේශ වෙලා ඔබට කියයි මම දැන් කොහෙද ඉපදිලා ඉන්නේ. ඔබටම අහගන්න පුළුවන්. ඔන්න ඕක මතක තියාගන්න. තවත් කාරණයක් ඔබේ ඔය මිත්‍රයා මැරිලා ඊළඟට එයාගේ මිනිය වීරනාත් තම්බක කියන සොහොන් බිමට තමයි අරගෙන යන්නේ. අන්න එතනයි ඔය මිනිය දාන්නෙත් සතුන්ට කණ්ඩ. පින්වත්නි ඒ කාලේ මිනි වැලලීමක් තිබුණේ නැහැ. කෙනෙක් මලහම කැලෑවල පිට්ටනි වගේ තියෙනවා. කැලෑවකට ගිහින් මිනිය දානවා එතින්ට. සතුන්ට කණ්ඩ. ඕක තමයි ක්‍රමය. ඔය කියන බීරණත් තම්බක කියන සොහනටයි ඔබේ ඔය මිත්‍රයාගේ ශරීරයත් ගිහින් දාන්නේ. මේක කිව්වහම ඒ පාර දැන් බලන්ඩ අර මිත්‍රයා වශයෙන් හිටිය සුනක්ඛත්ත කල්පනා කරගත්ත අනේ මෙහෙම දෙයක් බුදුහාමුදුරුවෝ මතක් කළා. බුදුහාමුදුරුවොත් එක කතා බස් කළා. ටික වෙලාවකට පස්සේ මග ඇරලා ගිහින් අර කියන කෝරක් කත්තිය තවුසාට තිරිසනෙක් වගේ ජීවත් වෙන. ගිහින් මතක් කළා මෙන්න මෙහෙම දෙයක් බුදුහාමුදුරුවෝ කිව්වා ඔබ ගැන. දින 7කින් මැරෙනවා. මැරිලා අසුර භවයේ උපදිනවා.
මට ඕන නම් කිව්ව ඇඟට තට්ටු කොල් අහන්න මිත්‍රය ඔබ කොහෙද උපන්නේ කියලා. තමා අසුර භවයක උපම් බව කියයි. බේරනත් තම්බක කියන සොහොනටයි ඔබේ ශරීරයත් ගිහින් දාන්න. ඔන්න ඔහොම විස්තරයක් බුදුහාමුදුරුව මට කිව්වා. හොඳයි ඒක මං බොරු කරන්න. ඔය ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කියපු ඒ වචනය එහෙම පිටින්ම මට බොරු කරන්න පුළුවන්. මම ඒ දේ කරන්නම් කියලා මොකද කළේ? අනේ මේ කියන කෝරක් කට්ටිය තාපසයා සුනක වෘතේ රකින්න එදා ඉඳලා කෑම නැවැත්තුවා. වෙනදා උදේට දවල්ට මුකුත් කනවා මුකුත් කෑවේ නැහැ. දින 7ක්ම කෑවේ නැහැ. එතකොට එතුමා එනවා ගෙවල් වලට මුකුත් ඉල්ලගෙන. ආවට පස්සේ මිනිස්සු කෑම අරගෙන ගිහින් ඉදිරි පිට බිමට හලනවා. ඔය සිමෙන්ති මොකක් හරි ගලක් උඩට දැම්මහම බල්ලෙකුට කෑම ටිකක් දෙන්න වගේ කොලේක දැම්මොත් ඒක තමයි කන්නේ කටින්. අතින් අරන් කන්නේ නැහැ. එහෙම දායකයෙක් කල්පනා කළා අපේ මේ තාපසතුමා ආවේ නැහැ කාලයක්. දැන් සුමානයක් හමාරක් කෝරක් කට්ටිය කියන තවුස ආවේ නැහැ. ගිහින් බලන්න ඕන මොකද වුනේ. හිස් අතින් යන්නත් හොඳ නැහැ. ඔව් කලේ මොකද්ද? අනේ මේ සිල්වත් කෙනෙක් නේ කොහොම කිව්වත් බල්ලෙක් වගේ ජීවත් වන්නේ. හොඳට ප්‍රණීත මස් මාංශ ආදියත් අඹරලා හදලා ආහාර පාන පිළියෙල කරගෙන ලොකු කෑම භාජනයකුත් අරගෙන මේ කියන කෝරක් කට්ටිය තාපසතුමා දකින්න ගියා. ගියාට පස්සේ අර ආහාර පානවල මහා සුවඳක්. ඒක වැදුනයින් පස්සේ මොන විදිහකටවත් මේ තවුසාට ඉන්න බැරි වුණා. දින 7ක්ම බඩගින්න ඉඳලා හාමත් වෙලා ඊ타ත්ම දුකින් හිටිය මේ තාපසතුමා මොකද කළේ? කෝරක් කට්ටිය අර කටින් ආහාර පාන ටික හැලුවහම ඔක්කොම කාගෙන ගියා. ඉමක් කොනක් නෑ, සෙවීමක් බැලීමක් නැතුව කාගෙන ගිහින් අන්තිමට මොකද උනේ? රෑ වෙනකොට අර කෑම දිරව ගන්න බැරුව මස් මාංශත් තිබුණු කෑමක් ඒක. අනේ මධ්‍යම රාත්‍රිය වෙනකොට මේ මිනිස්සයා අභාවයටපත් වුණා. 7 වෙනි දවසේ බලන්න. අභාවයටපත් වුණායින් පස්සේ පසුවදා උදේ ගිහින් බැලින්නම් මැරිලා. කවුරුත් දැනගත්ත දින 7ක් නිරාහාරව ඉඳලා වතුර ටිකක් බීලා තව ඔය පළතුරු ඉස්ම ටිකක් බීලා ක්‍රමයෙන් මිසක් එක පාරටම බඩගින්නේ මෙහෙම ඉඳලා කාපු හැටියේම අනුභව කළ විගසම ඒ කෑම දිරව ගන්න බැරුව යනවා. සිද්ධ වුණේ ඒකයි කෝරක් කට්ටියට. අභාවයට ගියා. ඊළඟට සුනක්ඛත්ත භික්ෂුව පහුවදා විපරම් කළ බැලුවා. අනේ මැරිලා. ඊට පස්සේ කලේ මොකක්ද? බුදුරජාණන් වහන්සේටත් ඇවිදින් කිව්වා මලායි කියන බව. අනේ ඔබ වහන්සේ මතක් කළ විදිහටම ඔබ වහන්සේ ප්‍රකාශ කළ ආකාරයටම අර කෝරක් කට්ටිය තවුසා අභාවයට ගිහින් තියෙනවා. මේ කියන්නේ සුනක්ඛත්ත භික්ෂුව. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බලන්න ඔයාගේ ශරීරයේ දාන තැන. අර කිව්වත් වගේ ගෝලියෝ ඇවිදින් බැලුවා. උස්සගෙන අරගෙන ගියා. යන තැන මිදුල් වශයෙන් මේ මිනියක් දාන්න සුදුසු තැනක් නොවෙයි. එහෙමයි පේන්නේ. ඒ නිසා හැමතැනම ඇවිදලා බීරණත් තම්බක කියන කැලේටම සොහොන්ටම දාලා යන්න ගියා. දැන් ඒකත් හරි ගියා. ඊට පස්සේ ගිහින් ඇඟට තට්ටු කොල්ල ඇහැව්වා අර කියපු විදිහටම. සුනක්ඛත්ත භික්ෂුව ගිහින් කතා කරලා කිව්වා මිත්‍රය දැන් ඔබ මැරිලා. කොහෙද ඉපදිලා තියෙන්නේ? කෝරක් කට්ටිය භූතයා ඇඟට ආවේශ වෙලා කිව්වා මම මෙන්න මේ කියන අසුර භවයේ දැන් ප්‍රේතෙක් වෙලා ඉන්නවා. බලන්න. ඔන්න ඔය කාරණේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයටම සිද්ධ වෙච්ච බව ඔය වගේ කරුණු බොහෝම සඳහන් කරන්න පුළුවන්.
අන්න ඒකයි බුදුරජාණන් වහන්සේට තථවාදිතාය තථාගතෝ කියලා කියන්නේ. කියමක් කිව්වොත් ඒ කියන විදිහටම කෙරෙනවා. ඊළඟට තථාකාරිතාය තථාගතෝ. යමක් කියනවා නම් කියන විදිහට කෙරෙනවා. තථාකාරිතාය කරන විදිහට කියනවා. අභිභවනට්ඨේන තථාගතෝ. අභිභවනට්ඨේන තථාගතෝ කියන්නේ ඒත් නොවරදින සත්‍ය ආදිය පැහැදිලි කරන ආකාරයට උන්වහන්සේ කරුණු පැහැදිලි කිරීමයි. මෙන්න මේ විදිහට බලනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ගුණ මොකක්ද කියන බව තථාගත ගුණය සුගත ගුණය මොකක්ද කියන බව තේරෙනවා ඇති. අන්න ඒ නිසා කල්පනා කරගන්න ඕනේ බුදු කෙනෙක් ලෝකයේ උපදිනවා. ඒ අවංකවම යමක් කිය යුතු තැන ප්‍රකාශ කරනවා. අනවශ්‍ය දෙයක් කියන්නෙත් නැහැ. අර තවුසන් අතර ඇතිවෙච්ච වාදයේදී ඉවසිය යුතු ප්‍රකාශ කළ යුතු කාරණා ටික තමයි ඒ දේශනා කළේ. අන්න ඒකත් බුදුහාමුදුරුවන්ගේ බලයක්. ඒ නිසා තමයි එදා අර හිටිය තවුසන් අතර ෂට් ශාස්ත්‍රූන් අතර බුදුරජාණන් වහන්සේ කැපිලා පේන ශ්‍රේෂ්ඨ උත්තමයෙක් බවට පත් වුණේ. බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලාටත් දේශනා කළේ ඒකයි. චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. කාටත් අර්ථ සම්පත්තියට හේතුවන පරිදි. ඒ වගේම චිත්ත සම්පත්තිය දියුණු කරගන්න පුළුවන් අයුරින් ධන සම්පත්තිය වර්ධනය කරගන්න පුළුවන් අයුරින් කාරුණිකව ධර්මයේ දේශනා කරන්න කිව්වා. අන්න ඒකයි අර 61 නමට ප්‍රකාශ කළේ ධර්ම දේශනා කරනකොට පිරිසිදුකම පිළිබඳව යහපත් ගති පැවතුම් පිළිබඳව චාරිත්‍ර ධර්ම පිළිබඳව ගේ දොර පිරිසිදුව තබා ගැනීමේ කරුණු පිළිබඳව ඒවා දේශනා කරගෙන එමගින් බලන්ඩවුන් වහන්සේ ශීලයට දැන දුන්නෙත් ඒකයි. ශීලය කියන්නේ මොකක්ද? හික්මීමයි පිරිසිදුකමයි. යම් කිසි තැනක කුණු කන්දල් තිබෙනවා නම් අපිරිසිදු කරලා තිබෙනවා නම් ගේ වටේ අපවිත්‍ර නම් ඒ ගෙදර ඉන්න අය දුස්සීලියෝ. බලන්න. ශීලය කියන වචනේ තේරුම තමයි පිරිසිදුකම. අන්න ඒ තත්ත්වයට බුදුහාමුදුරුවෝ අර උගත් 69ට කරුණු පැහැදිලි කළා. මෙහෙම කියාගෙන යන්නේ. එතකොට ඒ දේශනා කරගෙන යනකොට ඒක තමයි අර්ථ සම්පත්තිය. කන බොන දේ පිරිසිදුව තියාගන්න ඕන, ධන ධාන්‍ය වර්ග තැන්පත්ව රැක ගන්න ඕන, වේයන්ගෙන්, මීයන්ගෙන්, කෘමීන්ගෙන් ඒව ආරක්ෂා කරගන්න අයුරුත් කියන්නේ. එතකොටයි ඒ මිනිස්සුන්ට මේ ධර්මයේ යහපතක් වෙන්නේ. ඊළඟට අත්තාය ඒකෙන් අර්ථ සම්පත්තිය දෙක හිතාය. හිතවත්කම ඊළඟට අයියා මඩිලා කතා කරන පිළිවෙල නේලා කන්න සුඛා හදයංගම පෝරී බහුජන කන්තා මහුජන මනාපා. අන්න ඒ ආකාරයෙන් කතා කරන පිළිවෙල බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. එහෙම හිතවත්ව කරුණාවන්තව ඉවසීමෙන් යුතුව ප්‍රියමනාප අයුරින් කතා කරනකොට නේලා නම්‍යශීලීව කන්න සුඛා කනට මිහිරි ගති ඇතුව පෝරේ පිරිසිදු වචන වලින් යුතුව බහුජන කන්තා බහුජන මනාපා. ඒකෙන් උනේ සහෝදර සහෝදරියන් අඹුසැමියන් ගෙවල් දොරවල් වල සමාජිකාවන් බොහෝම ප්‍රියශීලී බවට පත් වුණා. රණ්ඩු සරුවල් අරබුද මුකුත් නැති වුණා. ඊළඟට උනේ මොකද්ද? අත්තායි හිතායි සුඛායි සැපයක්. දැන් ඒ ගෙවල් වල රණ්ඩු සරුවල් නැහැ. ලැබෙන දේ අර පරිස්සම් කරගන්නවා. ගේ දොර පිරිසිදුයි, ලෙඩ දුක් නැහැ. අන්න ඒකෙන් අර ගෙවල් වල බෞද්ධයන් බවට පත්වුණු පවුල් වල අවුරුද්දක් කමාරක් යනකොට අමුතු කලෙලියක් ඇති වුණා. මේ කාරණය මං කලිනුත් බණකදී මතක් කළා ඔය පින්වතුන්ට. අර අනිත් අය කල්පනා කළා මේ ළඟදී ආපු බුද්ධාගම පිළි අරගෙන කටයුතු කරන මිනිස්සුන්ගේ දැන් තිබෙනව අමුතු දියුණුවක්.
ඒ දවස්වල හැමෝගෙන්ම ණය ඉල්ලනවා, දැන් ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලන්ට දැන් ලෙඩ දුක් කරදර නැහැ, හුඟක් අඩුයි. සමගිය සමාදානය හොඳට තිබෙනවා. ඒකට හේතුව ඒ අය මේ බුද්ධාගමෙන් ලැබූ බලයක් වෙන්ට ඇත කියලා විශ්වාසයක් ඇති කරගෙන තමයි ඒ බෞද්ධයන් බවට පත් වුණු පවුල් දැකලා අනිත් අයත් බොහෝම ශීඝ්‍රයෙන් බුද්ධාගම වැළඳ ගන්න පටන් ගත්තා. ඒකෙන් තමයි දඹදිව ව්‍යාප්ත වෙලා ගියේ බුදුදහම. ඔන්න බලන්න තථාගතයන් වහන්සේගේ ගුණ. එහෙමයි උන්වහන්සේ කරුණු පැහැදිලි කළේ, ධර්ම දේශනා කළේ. අවශ්‍ය වෙලාවටයි අවශ්‍ය කටයුත්ත කරන්න. අනවශ්‍ය තැන්වලට යන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැත්නම් උන්වහන්සේ ඒවට යන්නේ නැහැ. දැන් බලන්න අර අංගුලිමාල ගැන. අංගුලිමාල මිනිමරණ බව බුදුහාමුදුරුවෝ අපට කිසිම සැකයක් නැහැ. ඔයිට කලින් දැනගන්න ඇති, ආරංචි වෙන්න ඇති. ඒක ආරංචි නොවෙච්ච කාරණයක් නෙවෙයි. දැන් කෙනෙකුට වාද කරන්න පුළුවන්, ඇයි බුදුහාමුදුරුවෝ එහෙමනම් ඔය මිනිමරන්න ඉස්සෙල්ලා ගිහින් ඔය වැඩේ කළේ නැති? පින්වත්නි, එතකොට බෑ ඒක කරන්න. උන්වහන්සේ අන්න ඒකයි තථාගත ගුණ. බලනවා දැන් මේ මිනිහගේ හිත සකස් කරන්න පුළුවන්ද? බෑ. කර්ම වේගත් තිබෙනවා, ඒත් බෑ. එහෙමනම් එබඳු වෙලාවක තමන් වහන්සේගේ මැදහත් වීමෙන් ප්‍රයෝජනයක් නොවන බව දැනගත් විට පින්වත්නි, බුදුහාමුදුරුවෝ නෑ ඒකට අත තියන්නේ. අන්න බලන්න. දැන් අතන වෙනකොට දැනගත්ත දැන් අංගුලිමාලයටත් එපා වෙලා. මිනිමරලා හොඳ අමනුෂ්‍යයෙක් දැන්. ඉහළම පෙළේ අමනුෂ්‍යයෙක්, යකෙක් වෙලා. ඉතින් කල්පනා කරගත්ත, අනේ මම මේ මොන අපරාධයක්ද මේ කරන්නේ? හැබැයි තව අඩු එක ඇඟිල්ලයි. ඒකටත් කාවාරි හොයාගෙන මරලා ඇඟිලි 1000 ගිහින් පූජා කරලා මේ කාලකන්ණි ජීවිතේ මං අදින් නිමාවක් දකින්න. ඔන්න බලන්න. ඒ මිනිස්සයාත් එහෙම හිතුවා. අන්න ඒ තැනට හිත වැටෙන තුරු බුදුහාමුදුරුවෝ නිහඬයි ගියේ නෑ, වැඩක් නෑ ගියාට. එදා අම්මවත් තව පොඩ්ඩින් මැරෙනවා. ඊළඟට රජතුමා එන බවත් ආරංචි වුණා. අද නෑ ගැලවිල්ලක්. රජතුමාත් බය වුණා, බලන්න කොච්චරද කියලා අංගුලිමාලගේ තත්ත්වය. රජතුමා කල්පනා කළා, කෝසල මහරජයා දැන් මම යන්න ඕන බුදුහාමුදුරුවොත් බලාගෙන මේ සේනාවත් එක්ක. බුදුහාමුදුරුවෝ මගෙන් අහයි, මහරජ මොකද මේ මහ සේනාවක් එක්ක යුද්ධයක් ඇති වෙලාද? එතකොට මම කියනවා, බුදුරජාණන් වහන්සේ මේ අංගුලිමාල කියන චවුරයෙක් මේ වගේ මහා දරුණු අපරාධ කරනවා, ඔබ වහන්සේටත් ආරංචි ඇති. මම යන්නේ ඔහුව මේ ඝාතනය කරන්න. පිරිසත් එක්ක මේ සැරේ යන්නේ. එතකොට අංගුලිමාලයා කියන දරුණු පුද්ගලයා අතින් මට විපතක් වෙයි නම් එකටම බුදුහාමුදුරුවෝ මට කියයි, මහරජ ඕකට ඔබ යා යුතු නෑ නේද කියලා. ඒක බුදුහාමුදුරුවෝ කියනවා. එතකොට මට පුළුවන් ඒ වචනේ උඩ පිහිටා ඉඳගෙන සේනාපතිවරුන්ටත් ඇමතිවරුන්ටත් කියනවා, බුදුහාමුදුරුවෝ දැන් ප්‍රකාශ කරනවා, මහරජ ඔබ ඕකට යා යුතු නෑ නේද කියලා. ඒ නිසා මම නවතින්නම්, ඔබ හැම කෙනෙක්ම ගිහින් අංගුලිමාලයා ඝාතනය කරන්න. එහෙම කියලා මට බේරෙන්න පුළුවන්. ඒ අදහසින් තමයි අංගුලිමාල අල්ලන්න යන්න කලින් යන ගමන් පන්සලට ගියේ රජතුමා. අංගුලිමාල අර විදිහේ අදහස් වැටිලා. ඔහු කල්පනා කළා, මේ රත්තරන් කඩුව විකුණලා මිල මුදල් ටිකක් අරගෙන හිස රැවුල් කපාගෙන ඊළඟට හොඳට ජල ස්නානය කළ දවසක් දෙකක් තුනක් සුවඳ පැන් ආදියෙන් පිරිසිදු වෙලා හොඳ වස්ත්‍ර ඇඳලා කියලා තෑගි බෝගත් අරගෙන ඊට පස්සෙමයි යනවා මව්පියන් දකින්න. බලන්න ඒ තත්වයට හිතාගෙන හිටියේ. නමුත් ගියාට පස්සේ රජතුමාගෙන් බුදුහාමුදුරුවෝ අහනවා, මහරජ ඔබ ඔය අල්ලන්ඩ මරන්ඩ ඝාතනය කරන්න යන අංගුලිමාල
මහන වෙලා හිටියොත් මොකද කරන්න. රජතුමා කියනවා එහෙම නං මං ගුණවත් පැවිද්දෙකුට දක්වන සැලකිල්ල කරනවා. සිල්වත් ගුණවත් කෙනෙක් නම්. ආයුධ අත ඇරිය කෙනෙක් නම්. එතකොට මගේ සැලකිල්ල එහෙමයි. එහෙමනං මහරජ මේ ඉන්න ඒ අංගුලිමාල තමයි කිව්ව දැන් මහන වෙලා. රජතුමා ගැහෙන්ඩ පටන්ගත්තා පිරිස පැනදිව්ව. ඔන්න බලන්ඩ බුදුහාමුදුරුවන්ගේ ඔය තථාගත බල දමනය කරන පුද්ගලයන් දමනය කර ආකාරයත් අර කළ ප්‍රකාශ අවස්ථාව බලලා ස්ථානයේ බලලා වෙලාව බලලා තමන් යන කටයුත්ත සාර්ථක වෙනවද කියන බව දැනගෙන තමයි ලෞතුරා බුදුවරයන් වහන්සේලා ක්‍රියා කරන්න. ඒ තමයි තථාගතයාණන් වහන්සේලා ආපිළිවෙල ඒකයි. තථා ආගතෝති තථාගතෝ කිව්වේ ඒකයි. පෙර බුදුවරයන් වහන්සේලාත් ඒ යම් කිසි ක්‍රියාවක් කරන විට වෙලාව අවස්ථාව ස්ථානීය ප්‍රයෝජනය පුද්ගලයා ඔය ඔක්කෝම මැනගෙන කරන්න. අපි වගේ පැනගෙන ගිහින් ප්‍රශ්නවලට පැනල අතපය පුච්චගෙන ගහ බැනගෙන ගිනිතියාගෙන අන්තිමට කනගාටු වෙනවා අනේ මං කලබල වෙලා කරගත්ත වැරද්දක හැටි. දුරදිග නොහිතා මං කළ වැරද්දක හැටි කියලා අන්තිමට හිරේ විලංගුවේ වැටිලා දුක් වෙනවා. ඒ ටික කරගණ්ඩ එපා කියන බවයි මේ තථාගත ගුණයන්ගෙන් පැහැදිලි කරන්න. අපි හැම කෙනෙක්ම හොඳට හිතන්ඩ පුරුදු වෙන්න ඕන. ප්‍රශ්න එනවා ප්‍රශ්න එන්නේ මනුෂ්‍යයන්ට. ලොජ්ජතේ පලුජ්ජතේති ලෝකෝ. ලෝකය කියන්නේ ඒ නිසයි. කැඩෙන බිඳෙන පළුදු වෙන නිසා. ලෝකයට මේ ලෝකය කියන වචනය කියන. ඒක කවදාක්වත් පවුල් වශයෙන් බැලුවත් ගමක් වශයෙන් බැලුවත් ගෙයක් වශයෙන් බැලුවත් ප්‍රදේශයක් වශයෙන් රටක් වශයෙන් බැලුවත් කල කෝලාහල නැති කාලයක් නෑ. මිනිමැරුම් නැති කාලයක් නෑ. සිල්වතුන් ගුණවතුන්ගෙන් නැති කාලයකුත් නෑ. මෙහෙන් සිල් රකින්නවා මෙහෙන් භාවනා කරනවා මෙහෙන් ආගම් අදහනවා පරිත්‍යාග කරනවා යුතුයකම් ඉෂ්ට කරනවා අර පැත්තේ මිනිමරනවා කෝලහල කරනවා ත්‍රස්තවාදීකම් බලන්ඩ ලෝකයේදිය ලොජ්ජති පලුජ්ජතිති ලෝකෝ. කැඩෙන බිඳෙන පළුදු වන නිසා ලෝකය. අද උනත් රටවල් එහෙමයි අපේ රටත් එහෙමයි. දැන් බලන්න මේ යුද්ධ තිබුණ දැන් අද බලන්න මොකක්ද. මහජනයා ජනමාධ්‍ය අංශවලින් ආණ්ඩුවෙන් ඔක්කෝම එක පැත්තකට හැරිලා. ආහාරපාන සොයාගෙන හාමුදුරුවොල්ලෝ පිණ්ඩ පාතගෙහින්. ආහාරපාන හොයාගෙන අනේ අර උතුරේ දුක්ඛිත අසරණ අයට දැන් යවන. ඔන්න බලන්න. මේ සටන් කලා පහුගිය කාලේ ඒවා ඉවරයි දැන්. දැන් පරිත්‍යාග කරනවා අර කරදරයට වැටිච්ච අයට පිහිට වෙන්න. අන්න ඒවා තමයි උදාර මානසික ගුණ. ඒ තමයි තථාගතයන් වහන්සේලා පුරුදු කරගෙන ආපු ගුණ. අන්නේ ගුණත් මේ කාලය තුල මේ වෙසක් සමය තුල අපි දියුණු කරගන්න ඕන. දැන් අපට කවුරු කොහොම කිව්වත් බොහොම සන්තෝෂ වෙන්න පුළුවන්. මේට අවුරුදු 25කට 30කට කලින් පැවතුනාට වඩා දැන් සමාජයේ ගුණවත් සිල්වත් පින්කම් කරනවා සෑම ආගමකටම අයිති අය යහපත් ගති පැවතුම් දියුණු කරනවා බෞද්ධයන් විශේෂයි. දැන් බලන්න ගුවන් විදුලියේ බැලුවත් උදේ පාන්දර ධම්මචක්කප්පවත්තන සූත්‍ර 3 සූත්‍ර ඕවා එළි වෙනකම්මත් ඊළඟට රාත්‍රිය වෙනකුණුත් ඉවරයක් නැතුව දේශනා කරනවා. ඒවා ඒ කාලේ තිබුණේ නැහැ. මේ ජනමාධ්‍ය මෙහෙම තිබුණෙත් නැහැ. දැන් ඒවා හොඳ මගට යොමු කරගෙන දුෂ්චරිත නැති කරලා සුචරිතේ වර්ධනය කරන්න මේ සෑම අංශයක්ම දැන් ඉදිරිපත් වෙලා තිබෙනවා. තථාගත කියලා කිව්වේ ඒකයි. උපදින වෙලාවෙත් බුදුහාමුදුරුවෝ කිව්වේ අග්ගෝ හමස්මි ලෝකස්ස. මම ලෝකයට අග්‍රයි. ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස. මම ලෝකයට ජේෂ්ඨයි. සෙට්ඨෝ හමස්මි ලෝකස්ස. මම ලෝකයට ශ්‍රේෂ්ඨයි. අයමන්ති මාජාති නත්තිදානි පුනබ්බවෝ. මේ මාගේ අන්තිම උපතයි නෑ නැවත මගේ උපතක් කියලා ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කරමින් තමයි උන්වහන්සේ උත්පත්තිය ලැබූ මොහොතේ සත්පියවරක් ගමන් කළේ.
ඒ ගමන් කල්ල බුදු බවට පත්වෙලා තිබිච්ච ගුණ දියුණු කරගෙන ලෝකයාට මඟ පෙන්වලා කළ සේවේ ගැනයි අපි මේ අදත් කතා කරන්න. ඒ නිසා ඒ උදාර බුදු ගුණ දියුණු කරගෙන අපිත් යහපත් මනුෂ්‍යයන් බවට පත්වෙලා අපේ සහෝදර ජනතාවටත් අපේ සේවය සලස්සල උදව්වක් උපකාරයක් කරලා පින්දහන් වැඩි දියුණු කරගෙන ගුණධර්ම ආරක්ෂා කරගෙන මව් දෙමව්පියන්ට සලකා කියාගෙන අර පරිස්සමෙන් යුතුව තමන්ගේ ජීවිතයේ සාර්ථක කරගෙන මෙලවත් පරලොවත් සාර්ථක කරගෙන අමා මහ නිවන් සම්පත් ලබමුයි කියන අදිෂ්ඨානය සෑම කෙනෙක්ම තබා ගන්න සියලු දෙනාටම තුනුරුවන් පිහිටයි. එත්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. වියලී බියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස